අයිබෝවන් අයිබෝවන් සර්. ආයුබෝවන් සර්. අයිබෝවන්. මේ මම ගෲප් එකට මේ ෆොටෝ වගේක් දැම්මා ඔයාලට පේපර් එකක්. ඒක ඊළඟ දවසේ එනකොට ඔව් ඒ පේපර් ටිකට උත්තර ප්‍රශ්න ටික උත්තර ලියලා තියෙන කට්ටියම සර් දැන් අද දාපු එකද? අපිට සර් අද නේද දැම්මේ? ඉන්න පොඩ්ඩක්. සර් මාව ගෘප් එකට ඇඩ් ඔව් කියන්නකෝ. ගෲප් එකට ඇඩ් වෙලා නැත්තේ කවුද? මම සර්. තුරුනෙත් මම ඇඩ් කරා නේද? ඇඩ් වෙලා තිබුණ නැද්ද? නෑනේ සර්. පේපර් දාලා තිබුණේ අද දැම්මේ. ඇවිල්ලා තිබුණේ නෑනේ සර්. නැද්ද? මම ඔයාව ඇඩ් කරන්න. මම ඔයාලට ලින්ක් එක එවල ඇත්තේ. ඔයා මේ ඉන්වයිට් එකක් දාලා ඇත්තේ මම. ඔයා ඒක ඇක්සෙප්ට් කරගන්න. එතකොට හරි. සර් ගෲප් එකට දාලා නෑනේ පේපර් එකක්. පේපර් එකක් කියන්නේ ෆොටෝ 3ක් මම දැම්මා. පේපර් එකක. නෑ සර්. ඈ? තිබ්බා. වීඩියෝ එක නම් තියෙනවා. නෑ නෑ ඊට යටින් බලන්න. තුරුනෙත් නෑනේ මේකේ මේ. තුරුනෙත් ඔයාව ඇඩ් කරන්න බෑ පුතේ මේ. ඔයාට පුළුවන් ද මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ WhatsApp තියෙන නම්බර එකෙන්. ප්‍රසංගී සර්. ප්‍රසංගී ඉන්නව නේද ගෲප් එකේ? ඔව් සර්. ඔව් ප්‍රසංගී ඉන්නවා. හරි. ආයි නැති අය කවුද ඉන්නේ මේ ගෲප් එකේ? හරි. මම පේපර් එකක් දාලා තිනවා. ඒකට උත්තර ලියන්න ඔයාලා හොඳේ. හරි. මම මේක ඇඩ් කරන්නම්. සර් මම ඇඩ් වුණා. ඇඩ් වුණානේ හරි හරි. ඔන්න දැන් බලන්නකෝ මේ පේපර් ටික පේනවද කියලා. දැන් ඔයාලට පේයි ඈ. අපි එදා වීඩියෝ එක ඔයාලා බැලුවද? එදා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ එදා පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටියකුත් ඉඳියානේ. ඒගොල්ලෝ බැලුවද වීඩියෝ එක? සමීකරණ පාඩම. හරි. අපි එදා අභ්‍යාස කීපයක් ලබා දුන්නා. කවිදුට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ නමින්දු ඉඳියේ නැහැ. නේද? තුරුනෙත් ඉඳියේ නැහැ. ඒ කට්ටිය ඉඳියේ නැහැ. ඒගොල්ලෝ ඒ වීඩියෝ එක මම දාලා තියෙන්නේ බලන්න පුතේ. බලමු අපි ඒ සමීකරණ පාඩමේ අභ්‍යාස ටික මම ඔයාලට කරන්න කියලා කිව්වා. අභ්‍යාස කීපයක් ලබා දුන්න මම ඔයාලට කරන්න කියලා. පුනරීක්ෂණ අභ්‍යාසය ඊට පස්සේ 17යි 1 කරන්න කිව්වා නේද? 17යි 2 එච්චරයි මම කරන්න කියලා කිව්වා. ඔව් දැන් අපි මේ ටික සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඒ ටික පෙරලා ගන්න ඉක්මනට. පොත පෙරලා ගන්න. පොත පෙරලා ගන්න. එල්ල ගත්තද? 17 මේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ තියෙනවා මෙන්න මෙහෙම.
පුනරීක්ෂණ අභ්‍යාස වල පහත දී ඇති එක් එක් ප්‍රකාශනය සඳහා සරල සමීකරණයක් ගොඩනගන්න. එම එක් එක් සමීකරණය විසඳන්න. සරල සමීකරණයක් ගොඩනගලා විසඳන්න කියලායි පුතේ අපිට කියන්නේ. මේක පළවෙනියේ තියෙනවා x මගින් දැක්වෙන සංඛ්‍යාවට පහක් එකතු කළ විට 12ක් ලැබේ. 5ක් එකතු කළ විට 12ක් ලැබෙනවලු පිළිතුර. එතකොට x එකතු කිරීම 5 සමාන වෙන්නේ කීයටද? x එකතු කිරීම 5 සමාන වෙන්නේ 7 12ට 12ට. x එකතු කිරීම 5 සමාන වෙන්නේ 12ට. ඔන්න සරල සමීකරණය. මේ සමීකරණය අපිට විසඳන්න කියලා කියනවා. විසඳනකොට අපි එදා ඉගෙනගෙන තියෙනවා අපි 7 වසරේදීත් ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති පුතේ මේ අඥාතයට සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාවක් ඉවත් කරන්න නම් ඒ සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙන ගණිත කර්මයට ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි අපි භාවිතා කරන්න ඕනි. ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය කියන්නේ ප්‍රතිලෝම ගණිත කර්මය, විරුද්ධ ගණිත කර්මය. දැන් මෙතන එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. එයා ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? අඩු කරමු. ඔව් අඩු කරන්න ඕනේ. එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න නම් දෙපැත්තෙන්ම අපිට අඩු කරන්න වෙනවා. කරන දේ සමීකරණයේ දෙපසටම කළ යුතු වෙනවා. එතකොට මේ පැත්තෙන් 5ක් අඩු කරනවා නම් මේ පැත්තෙනුත් 5ක් අඩු කරන්න වෙනවා. පරාදියක් වගේනේ නේද? මොකද මේකේ එහෙම අඩු කළේ නැතොත් එක පැත්තක පමණක් අඩු කරා නම් මොකද වෙන්නේ? අනිත් පැත්ත තරාදියක් ගැන හිතන්නකෝ. එක පැත්තකින් කිලෝග්‍රෑම් එකක් අඩු කරා නම් මොකද වෙන්නේ මේ පැත්ත? උඩ යනවද යට යනවද? මේ පැත්ත උඩට යනවා නේද? අනිත් පැත්ත බර වැඩි වෙනවා. හරි. දැන් මෙතන 5න් 5ක් අඩු වුණාම බිඳුවයි. x සමානයි 12න් 5ක් අඩු වුණාම කීයද පුතේ? 7යි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ සරල සමීකරණ ගොඩ නැගුවා. ඒකේ විසඳුම හෙව්වා අපි. මේ ඊළඟට දෙවෙනි එක බලන්න. a මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 3ක් අඩු කළ විට 8ක් ලැබේ. a මගින් දැක්වෙන සංඛ්‍යාවෙන් 3ක් අඩු කළ විට 8ක් ලැබේ කියන පිළිතුර 8 වේ කියලා කියන්නේ. එහෙනම් a අඩු කිරීම 3 සමානයි 8ට. සමානයි 8ට. දැන් මේ අඩු කිරීම 3 ඉවත් කරන්න මොකද්ද අපි කරන්න ඕනේ? 3ක් එකතු කරනවා දෙපැත්තටම. ඔව්. දෙපැත්තටම 3 ගානේ එකතු කරගන්න වෙනවා. එතකොට 3න් 3 අඩු වුණාම බිඳුවයි. ඒ වල අගය ලැබෙනවා. පිළිතුර 11යි කියලා. හරි. තුන්වෙනි ප්‍රශ්නේ එකේ තුන්වෙනි කොටස ශෂීගේ වයස අවුරුදු x මගින් දැක්වේ. ශෂීගේ වයස අවුරුදු x මගින් දැක්වේ. ශෂීට වඩා අවුරුදු 2ක් වැඩිමල් වූ ඇගේ සොයුරියගේ වයස අවුරුදු 12කි. ශෂීගේ වයස අවුරුදු x වලින් පෙන්නනවලු. ශෂීට වඩා අවුරුදු 2ක් වැඩිමල් වූ අවුරුදු 2ක් වැඩිමල් නම් එයාගේ සහෝදරිය ඒ සහෝදරියගේ වයස දීලා තියෙනවා අවුරුදු 12යි කියලා. ඉතින් ශෂීගේ වයසට අවුරුදු කීයක්ද පුතේ අපි එකතු කරගන්න ඕනේ වැඩිමල් නම්? 2ක් එකතු කරගන්න වෙනව නේද? 2ක් එකතු කරගන්න වෙනව නේද? ඔව්. එතකොට අපිට ලැබෙනවා සරල සමීකරණය x එකතු කිරීම 2 සමානයි 12යි කියලා. දැන් මේ එකතු කිරීම 2 ඉවත් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? කතා කරන්න. ඔව් දෙපැත්තෙන්ම 2 ගානේ අඩු කරගන්න වෙනවා. ඔව් x ලාගේ සමාන වෙනවා 12න් 2ක් අඩු වුණාම 10යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. මගේ ළඟ රුපියල් x මගින් දැක්වෙන මුදලක් තිබේ. මාගාව කීයක් තියෙනවද රුපියල් x මගින් දැක්වෙන මුදලක් තියෙනවලු. එම මුදලේ දෙගුණය රුපියල් 60කි. ඒ මුදලේ දෙගුණයක් හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ මාගාව තිබිච්ච මුදල? මොකක් කරන්න ඕනේද? ගුණ කරන්න වෙන්න ඕනි දෙකෙන්. එතකොට ගුණ කරන්න. ඔව් x දෙකෙන් ගුණුනහම කීයයි xද? 2යි x නේද? ඔව් සමාන වෙනවා 60කට. රුපියල් 60යි කියලා තියෙන දෙගුණය නේද? මුදලේ දෙගුණය රුපියල් 60කි. එහෙමනම් එකක් කීයක්ද කියලා හොයන්න මොකද්ද කරන්න වෙන්න ඕනේ? මේ 60 දෙකෙන් බෙදනවා. දෙකෙන් ගන්න ඕනේ. මෙතන x වලට දෙක සම්බන්ධ වෙලා තියෙන ಗುಣ කිරීමකින්. ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න නම් අපි දන්නවා පුතේ බෙදන්න වෙනවා.
ඒ ಗುಣ කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ බෙදීම. ඒතකොට බෙදනකොට මේ පැත්ත විතරක් දෙකෙන් බෙදලා හරියන්නේ නැහැ. මේ පැත්තත් අපි දෙකෙන් බෙදන්න ඕනි. ඒතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා. x සමානයි 62කින් බෙදුවහම කීයද? 30යි. 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 ඔන්න පස්වෙනි ගාන ඊළඟට තියෙනවා x මගින් දැක්වෙන සංඛ්‍යාවේ තුන් ගුණය. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ තුන් ගුණය හොයන්න මොකක්ද අපි කරන්න ඕනි? x කීයෙන්ද ගුණ කරගන්න ඕනි? 3ෙන් ගුණ කරගන්න. 3ෙන් ගුණ කරනවා. තුනෙන් ගුණ ඔව් x මගින් දැක්වෙන සංඛ්‍යාවේ තුන් ගුණයෙන් 5ක් අඩු කළ විට මේ 3x වලින් කීයක්ද අඩු කරන්න ඕනි? 5ක්. අඩු කළ විට එකක් ලැබේ කියන පිළිතුර එක වේ කියලායි ඔය කියන්නේ. පිළිතුර එක වේ කියලා කියන්නේ. දැන් මෙයාට x වල අගය හොයන්න නම් මුලින්ම ඉවත් කරගන්න වෙන්නේ 3ද 5ද? 5 5 ඉවත් කරන්න නම් මෙතන අඩු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නේ 5. ඉවත් කරන්න මොකද්ද භාවිතා කරන්න පුළුවන් ගණිත කර්මය? 5ක් එකතු කරන්න ඕනි. ඔන්න හරි. එතකොට 3x අඩු කිරීම 5 ඉවත් කරන්න දෙපැත්තටම ඊට ප්‍රතිලෝම ගණිත කර්මය භාවිතා කරන්න වෙනවා. එකතු කිරීම 5. එකටත් එකතු කරනවා 5. දෙපැත්තටම කරන දේ කරන්න ඕනේ. දැන් මෙතන ඍණ 5ට ධන 5 කැපිලා යනවා. මොකද ධන 5යි ඍණ 5යි සුළු කරාම බිඳුවයි. ලකුණු අසමානයි අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණු දානවා. 5න් 5ක් අඩු වුණාම බිඳුවයි. එතකොට මෙතන 3යි x සමාන වෙනවා 5යි 1යි එකතුව 6ට. දැන් x වලගේ හොයන්න මොකද්ද කරන්න ඕනි අපි දෙපැත්තම? බෙදන්න වෙනවා. 3ට 3 කැපෙනවා. x සමාන වෙනවා 2ට. x වලගේ කීයද? 2යි. ඊළඟට 6 වෙනි කොටස බලන්න. අද වන විට මගේ පියාගේ වයස අවුරුදු 44කි. අද දවස වෙනකොට තාත්තගේ වයස අවුරුදු 44ක් කියලා කියනවා. ඔහුගේ වයස මගේ වයසේ 3 ගුණයට වඩා. එයාගේ වයස මගේ වයසේ 3 ගුණයට වඩා අවුරුදු 5කින් වැඩි කියලා. එතකොට පුතාගේ වයස වගේ 3 ගුණයකට වඩා අවුරුදු 5කින් වැඩි කියලා කියන්නේ. තාත්තගේ වයස. තාත්තේ අද දවසේ වයස දීලා තිනවා අවුරුදු 44ක් කියලා. නේද? මගේ වයස අදට අවුරුදු y ලෙස ගන්න. මගේ වයස අවුරුදු y කියලා ගන්න කියනවා. එතකොට මගේ වයස වගේ කී ගුණයකට වඩා කීයක් වැඩි කියනවද? 3 ගුණයට වඩා 5ක් වැඩි. හරි. 3 ගුණයකට වඩා 5ක් වැඩි නම් y වල 3 ගුණයට 5ක් එකතු කළ විට ලැබෙන අගය තමයි ඔය තියෙන්නේ. එතකොට දැන් තාත්තගේ වයස කියනවා අවුරුදු 44ක් කියලා. අවුරුදු 44ක් කියලා. මේ තියෙන්නේ y වල 3 ගුණයට 5ක් එකතු කළ විට පිළිතුර 44ට සමානයි කියලායි පෙන්නලා තියෙන්නේ. සරල සමීකරණයක්. අඥාත වර්ග එකයි තියෙන්නේ. එතකොට මෙයා විසඳනකොට මෙයත් එක්ක මේ අඥාතයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සංඛ්‍යා ටික මේ පද ටික අපි හොයාගන්න ඕනේ මොන ගණිත කර්ම ඔස්සේද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඔයාලට පේනවා මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ ಗುಣ කිරීමකින් ගුණිතයක්. මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ එකතුවක් ඓක්‍යයක්. එතකොට මුලින්ම මම මේ සමීකරණයේ ගොඩනැගිලා තියෙන මේ වීඩියෝ ප්‍රකාශනයේ ගොඩනැගිලා තියෙන ආකාරය කියවනවා. ආයිත් බලන්න. y වල 3 ගුණයට 5ක් එකතු කිරීම. අන්තිමටම කරේ මොකද්ද මම? එකතු කිරීම. එහෙනම් මුලින්ම ඉවත් කරන්න වෙන්නේ කාවද? එකතු කිරීම. එහෙනම් මුලින්ම ඉවත් කරන්න වෙන්නේ එකතු කිරීම. 3y එකතු කිරීම 5 ඉවත් කරන්න නම් මොකද්ද භාවිතා කරන්න වෙන්නේ? අඩු කිරීම 5. අඩු කිරීම ඍණ. අඩු කිරීම 5. අතකොට 44 නුත් 5 අඩු කරන්න වෙනවා. 44න් 5ක් අඩු වුණාම කීයද පුතේ? 39යි. y වල 3 ගුණය සමාන වෙනවා 39ට. දැන් y වල අගේ හොයන්න නම් මේ 3ෙන් බෙදන්න වෙනව නේද අපිට? ඔව්. ඒතර y වල අගේ සමාන වෙනවා කීයටද? 13ට. පැහැදිලි නේද? 13ට තමයි සමාන වෙන්නේ. ඊළඟට බලන්න එදා සමීකරණ පාඩම අපි ගන්නකෝ හැමතේ අන්තිම ගාන පොඩ්ඩක් තියනවද? ආහ් හරිද? ඉක්මනට
හරි සර්. දැන් බලන්න ඒකේ දෙවනි ගානේ තියෙනවා සරල සමීකරණ 6ක් දීලා තියෙනවා. ඒ ටික විසඳන්න කියලායි අපිට කියන්නේ. පහත දැක්වෙන එක් සමීකරණය විසඳන්න. පළවෙනි එක x එකතු කිරීම 10 සමානයි 15ට. දෙවැනි එක x අඩු කිරීම 5 සමානයි 25ට. ඊළඟ තුන්වෙනි ගාන 5x සමානයි 20ට. හතරවෙනි ගාන 2x එකතු කිරීම 3 සමානයි 13ට. පස්වෙනි ගාන 4x අඩු කිරීම 1 සමානයි 19ට. හයවෙනි ගාන 3x එකතු කිරීම 22 සමානයි 13ට. ඔන්න ගණන් 6. අපි දැන් මේ ටික වේගයෙන් හදමු. පළවෙනි එක හරිම ලේසි. x වලට 10ක් එකතු කළ විට පිළිතුර 15ක් වේ කියනවා. එතකොට මේ එකතු කිරීම 10 ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? ඊට ප්‍රතිලෝම ගණිත කර්මය භාවිතා කරන්න ඕනි. එකතු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය අඩු කිරීම. එතකොට දෙපැත්තෙන්ම අපිට 10 ගානේ අඩු කරන්න පුළුවන්. දැන් 10න් 10ක් අඩු වුණාම බිඳුවයි. 15න් 10ක් අඩු වුණාම 5යි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර x සමානයි 5. අවද උත්තරේ? ආවස 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 මේ ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි මම දාලා නේද තියෙන්නේ. සම්බන්ධ වෙන්න බැරියයි. ඔයා ලින්ක් එකෙන් දාන්නේ පන්තියට. ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න බැරිුයි. පාස්කෝඩ් එක ගහලා බලන්නකෝ. මේ පාස්කෝඩ් එකේ ID එක. ID එකෙන් එන්න බලන්න ලින්ක් එකෙන් නැතුව. ID එක ඔය ලින්ක් එකේම තියෙනවා බලන්න 398යි 650යි 50යි 33 කියන එකක් අංකයක් තියෙනවද කියලා. මොකද්ද කියන්නේ එහෙනම්? පාස්කෝඩ් එක වැරදි කියනවද? එදත් යාට සම්බන්ධ වෙන්න බැරි වුණා නේද? ඒ කියන්නේ මේ උදේ පාන්දර කරපු පන්තියට. මේක වීඩියෝ එක නම් දානවා. මේ සම්බන්ධ වෙන්න බැරි මොකද කියලායි මට හිතා ගන්න බැරි. ඒකයි වෙන්නේ. සර් ඔව් පොඩ්ඩක් ඉන්න. පහන් නැයි පොත්තුතේ. සර් පොඩ්ඩක් පොඩි වෙලාවක් ෆෝන් එක ඕෆ් කරලා තියලා එන්න කියන්නකෝ. එයාට සම්බන්ධ වෙන්න බැරි. එදා උදේ පන්තියට සම්බන්ධ වෙන්න හදලා උදේ බැරි වෙලා. හරි. අපි බලමු මේකේ තියෙන x අඩු කිරීම 5. එතකොට අඩු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න නම් අපි මොකද්ද පුතේ කරන්න ඕනේ? කතා කරන්නකෝ. ඔව් එකතු කරන්න වෙනවා. එතකොට x අඩු කිරීම 5 ඉවත් කරන්න ඊට ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීම 5. 25ටත් අපි 5ක් එකතු කරනවා. එතකොට මේ 5ට 5 කැපිලා යනවා x සමානයි 25ට 5ක් එකතු වුනහම කීයද පුතේ? 30යි. තේරුණා නේද? ඊළඟ එක බලන්න. 5යි x වල 5 ගුණය සමාන වෙන්නේ 20ට. දැන් මේ x වල 5 ගුණය ගුණ කිරීම 5 ඉවත් කරන්න මොකද්ද කරන්න ඕනිය? බෙදනවා. බෙදන්න වෙනවා. මේ 5ට 5 කැපිලා යනවා. x සමානයි 20ට 5ව කීයද? 4යි නේ? 4. ඊළඟ එක බලන්න. x වල දෙගුණයට 3ක් එකතු කළ විට පිළිතුර 13යි කියලා කියනවා. එහෙනම් මෙතන මුලින්ම අපි ඉවත් කරගන්න වෙන්නේ මෙන්න මේ එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්න 3. එකතු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න නම් මම මොකද්ද පුතේ කරන්න ඕන? අඩු කරන්න. අඩු කරන්න වෙනවා 3. දෙපැත්තෙන්ම අපි අඩු කරනවා. 13න් 3ක් අඩු වුණාම කීයද? 10යි. 10යි. එතකොට x වල දෙගුණය සමාන වෙන්නේ 10ට. එහෙනම් x වල අගය හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ දෙපැත්තම? දෙකෙන් බෙදන්න වෙනවා. මේ දෙගුණයක් නේ තියෙන්නේ ගුණිතයක් තියෙන්නේ. එහෙනම් ගුණිතයක් ඉවත් කරන්න ඊට ප්‍රතිලෝම ගණිත කර්මය බෙදීම භාවිතා කරන්න වෙනවා. එතකොට මෙතන මේ දෙකට දෙක කැපෙනවා 10ට දෙකේවා 5යි. පිළිතුර x වල අගය 5යි. පැහැදිලිනේ? ඊළඟ එක බලන්න මෙතන අඩු කිරීම එකක් තියෙන්නේ අපිට මේ අඩු කිරීම එක ඉවත් කරන්න නම් දෙපැත්තටම එක ගානේ එකතු කරගන්න වෙනවා 19ටත් එකක් එකතු කරනවා.
එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. ලකුණු අසමාන නම් අපි දන්නවා අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දාන්න. අඩු කළාම මෙතන බිඳුවක්. බිඳුවට ලකුණක් නැහැ. එහෙනම් මෙතන 4යි x සමාන වෙනවා 19ට එකක් එකතු වුණාම 20යි. දැන් x වල 4 ගුණය 20ට සමානයි. x වල අගය හොයන්න නම් දෙපැත්තම අපිට 4ෙන් බෙදා ගන්න වෙනවා. කීයද පුතේ x වල අගය? 5යි. 5යි. ඊළඟ එක බලන්න. මෙතන එකතු කිරීම 22 නේද මුලින්ම අයින් කරගන්න වෙන්නේ. සර් ඒක අයින් කරන්න බෑනේ 13න් 22ක් අඩු කරන්නේ. ඇයි අපි නිකිල සදිස් සංඛ්‍යා පාඩම ඉගෙන ගත්තේ ඒකට තමයි. නේද? අපි සදිස් සංඛ්‍යා පාඩම ඉගෙන ගත්ත මතකද? බලමුකෝ. එකතු කිරීම 22 අඩු කිරීම 22 22 ඉවත් කරන්න වෙනවා. ඒකට 13න් 22ක් තමයි අපිට අඩු කරගන්න වෙන්නේ. දැන් මට කියන්න මේ පැත්තේ 20 22න් 22 අඩු වුණාම බිඳුවයි 3යි x සමානයි. 13න් 22ක් අඩු කරන්න ඕන. උත්තරේ කීයද එන්නේ? 13න් 22ක් අඩු කරන්න ඕන. උත්තරේ කීයද එන්නේ? ඍණ 35යි. නෑ. අපි සදිස් සංඛ්‍යා පාඩමේදී ඉගෙන ගත්තා සදිස් සංඛ්‍යා අඩු කිරීමේදී ඉගෙන ගත්ත දේ මතක නේද? අඩු කිරීම මොන ආකාරයකට සකස් කරගන්න කියලා කිව්වේ? එකතුවක් බවට පත් කරගන්න. නේද? ඒතකොට අඩු කිරීම එකතුවක් බවට පත් කරනකොට මේ අඩු කිරීමට දකුණු පැත්තෙන් තියෙන සංඛ්‍යාවේ ලකුණ වෙනස් වෙනවා කියලා නේද ඉගෙන ගත්තේ? ඈ? ඔව්. දැන් මෙතන දැනට තියෙන්නේ ධන 22. කොහොමද තිබුණා? නේද? එතකොට මේ ධන 22 නම් එයාගේ ලකුණ එන්න ඕනේ මොන 22 වෙනවද? ඍණ 22ක් වෙනවා. දැන් නිකිල එකතු කිරීමේදී අපි ඉගෙන ගත්ත ඔයාලට මතකද? ලකුණු අසමානයි නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණු දාන්න ඕනේ කියලා. ඔව්. මෙතනත් කරන්නේ ඒකම තමයි. මේ තියෙන්නේ මෙහෙමයි. ධන 13 ඍණ 22 දෙන්නගේ ලකුණු අසමානයි. අසමානයි නම් අඩු කරන්න. 22න් 13ක් අඩු වුණාම කීයද? 9යි. 9යි. වැඩි එක්කෙනාගේ ලකුණ 22 ලකුණ මොකද්ද? ඍණ. ඍණ. මට එකතු කරන අඩු කරන එක පැටලෙනවා. ලකුණු සමානයි නම් තමයි පුතේ එකතු කරන්නේ. ලකුණු අසමානයි නම් අඩු කරනවා. ලකුණු සමානයි නම් එකතු කරලා ඒ ලකුණම දානවා. ලකුණු අසමාන නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ තමයි දාන්නේ. එතකොට මෙතන 3ෙන් බෙදෙනවා දෙපැත්ත. 3ට 3 කැපෙනවා x සමානයි ඍණ 3. පැහැදිලි නේද? ඊළඟට බලන්න ඒකේ තියෙනවා 17යි එක අභ්‍යාස මාලාව. පහත දී ඇති එක් ප්‍රකාශනය සඳහා සරල සමීකරණ ගොඩනගන්න කියලායි තියෙන්නේ. සරල සමීකරණ ගොඩනගන්න කියලා තමයි තියෙන්නේ. පළවෙනි එක බලන්න x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට 5ක් එකතු කළ විට 8 ලැබේ. අඩක් කියන්නේ කොච්චරද? අඩක් කියන්නේ කොච්චරද? දැන් භාගයකින් අඩක්. භාගයක්. සංඛ්‍යාවකින් පං. ඔව් දෙකෙන් එකක් නේද අඩක් කියලා කියන්නේ. භාගයක්. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට x බෙදීම දෙක මගින් අඩ ලැබෙනව නේද? අඩක් ලැබෙනව නේද x දෙකෙන් බෙදුවාම? x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට 5ක් එකතු කළ විට 8ක් ලැබේ කියනවා. පිළිතුර 8යි කියලා කියන්නේ. එතකොට දැන් මේක විසඳන්න කියලා කියනෝනේ. අනේ සමීකරණ ගොඩනගන්න කියලා තමයි කියන්නේ. ඔන්න x මගින් දැක්වෙන සංඛ්‍යාවේ අඩකට හරි අඩකට 5ක් එකතු කිරීම සමාන වෙනවා පිළිතුර 8ක් කියලා. දෙවෙනි එක බලන්න. පාර්සලයක රුපියල් x වටිනාකමක් ඇති පොතක්ද රුපියල් 50ක වටිනාකමක් ඇති පොතක්ද වේ. පාර්සලයක මොනවද තියෙන්නේ?
රුපියල් x වටින පොතක් තියෙනවා රුපියල් 50ක් වටින පොතක් තියෙනවා එක පාර්සලයක හොඳේ එක පාර්සලයක එවැනි පාර්සල් පහක ඇති පොත්වල වටිනාකම දැන් ඔය යන්නේ වරහන් සහිත සරල සමීකරණ දැන් අද ඉගෙන ගන්න ඒක අද ඉගෙන ගන්න ඒක අද අපි සමීකරණ පාඩම ඉවර කරලා ප්‍රශ්න කොටසට යනවා එතකොට මේක ඔයාලා සමීකරණේ ගොඩ නැගුවා නම් කියන්න කවුරු හරි ගුණ කිරීම වරහන් ඇස්සේ x දාන 5 සමාන x එකතු කිරීම 50 වරහන් ඇතුලේ x දාන 5 ඔව් මේ වගේ පාර්සල් පහ එක පාර්සලයක වටිනාකම හොයන්න මේ x වලට 50ක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ පාර්සල් පහක වටිනාකම හොයන්න ඒ ප්‍රකාශනයම පහින් ගුණ කරගන්න වෙනවා අපිට. පහින් ගුණ කරගන්න වෙනවා අපිට. පහක වටිනාකම රුපියල් 750ක් කියලා කියන්නේ. ඔන්න සමීකරණය. 3 රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා 3න් පංගුවක් නම් මොකක්ද වෙන්න ඕන 3න් පංගුවක් නම් 3න් බෙදෙන්න ඕනේ නේද 3න් පංගුව හොයන්න ඔව් රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා එක් අවුරුද්දකින් අඩු වෙච්ච ඔහුගේ සොයුරාගේ වයස අවුරුදු 3යි කියලා කියනවා. ඒතකොට රාජ්‍යයේ වයස අපිට දීලා නැහැ. වීජීය සංකේතයක් කැමැති එකක් ගන්න පුළුවන්. මොකක්ද ඔයාලා ගත්තේ? මම ගන්නවා A කියලා. රාජ්‍ය වයස A කියලා ගන්නවා. රාජ්‍යයේ වයසින් 3න් පංගුවකට වඩා. ඒතකොට රාජ්‍ය වයස බෙදන්න වෙනවා 3න් පංගුව. 3න් බෙදන්න වෙනවා. නේද? 3න් පංගුවකට වඩා එක් අවුරුද්දකින් අඩු වූ අවුරුදු එකක් අඩු වෙච්ච එයාගේ සොයුරාගේ වයස අපිට කියනවා. මේ තියෙන සොයුරාගේ වයස. රාජ්‍ය වයසින් 3න් පංගුවකට වඩා එකක් අඩුයි කියලා කියන්නේ. සොයුරාගේ වයස අවුරුදු 3කි. ඉන්න සොයුරාගේ වයස අවුරුදු 3යි. සමාන කරනවා. 4 විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණයකට වඩා රුපියල් 10ක් අඩු මුදල මෙන් 5 ගුණයක් වූ රුපියල් 200ක් විශ්මි ළඟ තිබේ. හරි? එතකොට විශ්මි ළඟ තියෙන මුදල අපි x කියලා ගන්න. x 10 එතකොට විශ්මි ළඟ ඇති මුදලේ දෙගුණය නම් 2x. දෙගුණයට වඩා රුපියල් 10ක් අඩු වූ මුදල. එහෙනම් 10ක් අඩු වූ මුදල මෙන් 5 ගුණයක්. වරහන් වගේ කී ගුණයක්ද? 5 ගුණයක්. නේද? වරහන් දාලා පහෙන් ගුණ කරගන්න වෙනවා. රුපියල් 200ක් රශ්මි ළඟ තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ මුදල වගේ 5 ගුණයක මුදලක් රශ්මි ගාව තියනවලු. රශ්මි ගාව තියෙන මුදල රුපියල් 200ක් කියලා තියලා තියෙනවා. එහෙනම් මේක සමාන වෙනවා රුපියල් 200කට. 4 වෙනි කොට. 5 වෙනි කොටස යම් සංඛ්‍යාවක අඩකින් 5ක් අඩු කළ විට දෙකක් ලැබේ. යම් සංඛ්‍යාවක අඩකින් යම් සංඛ්‍යාව අපි x කියලා ගත්තොත් එයාගෙන් අඩකින් කීයක් අඩු කරන්න ඕන? 5ක් අඩු කළ විට දෙකක් ලැබේ කියලා කියන්නේ සමාන වෙනවා 2කට. ඕක නේද කියන්නේ? හරි. සෑ ඕකේ දෙවෙනි එකයි හතරවෙනි එකයි වරහන් නැතුව ලිව්වොත් වැරදිද? සංගි මෙහෙමයි පුතේ. ඔයා වරහන් නැතුව ලිව්වා නම් කොහොමද මේක ලිව්වේ? 50 එකතු කිරීම x ගුණ කිරීම 5 සමානයි 750. පුතේ මෙහෙමයි. එතකොට පාර්සල් පහක වටිනාකම හොයනකොට මේ x අඩංගු පාර්සලේ පහක් තියෙනවා නම් 5යි x නේද ඒ જાතියේ පොත්වල මුළු වටිනාකම. ඒ පාර්සලයකම රුපියල් 50ක් වෙච්ච පොතකුත් තියෙනවා කියනවා නේද? එතකොට ඒ වගේ පාර්සල් පහක වටිනාකම හොයන්න පහේම තියෙන රුපියල් 50 පොත්වල වටිනාකම හොයන්න මේ 50ත් පහෙන් ගුණ කරගන්න ඕනේ නේද පුතේ? කතා කරන්නේ? ඔව් සර්. ඔව්. එතකොට ලැබෙන උත්තරේ නේද මේ 750යි කියලා කියන්නේ? ඔව් සර්. එහෙමනම් මෙතන 5යි x එකතු කිරීම 250 නේද දෙන්න ඕනේ 750ට සමාන වෙන්නේ. හරි සර්. එහෙමනම් මේකත් දැන් ඔයාලට පැහැදිලිද? ඔව් සර්. මේක එන්න ඕනි කොහොමද? දෙකයි x ඒවා 10ක් නේ මේ 5ක් නේ 2යි x ඒවා 5ක් කියන්නේ 10යි x අඩු කිරීම
10 5ක් කියන්නේ 50යි. සමානයි 200. එහෙනම් 10යි x අඩු කිරීම 50 නේද 200ට සමාන වෙන්නේ. ඔව් සර්. ඔය අරහන් නැතුව හදන්නත් පුළුවන් නේද? හරි. ඊට පස්සේ මම කිව්වා ඔයාලට 17යි 2 අභ්‍යාසයටත් උත්තර ලියන්න කියලා. බීජීය සංකේතයේ සංගුණකයේ භාගයක් වෙන විට සරල සමීකරණ විසඳීම. නිර්වද්‍යතාවයද පරීක්ෂා කරන්න කියලා කියනවා. ඒතර ඒ කියන්නේ අගේ ආදේශ කරලා ලැබෙන අගේ ආදේශ කරලා මේ වම් පැත්තට. අපි බලමු එක ගන්න හදලා. පළවෙනි එක x බෙදීම 5 සමානයි 2ට. දැන් අපි දන්නවා මේ භාගයක් කියන්නේ බෙදීමක් නේද? භාගයක් කියන්නේ බෙදීමක්. බෙදීමකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඉතින් අපි ඉගෙන ගත්තා. ගුණ කරන්න. ಗುಣ කරන්න ගුණ ඕනේ. කරන්න ඕන. ಗುಣ කරනකොට දෙපැත්තම ಗುಣ කරගන්න වෙනව නේද? අදාළ සංඛ්‍යාවෙන්. ඔව්. ඔව් මේ 5ට 5 කැපෙනවා x සමාන වෙනවා කීයටද? දෙවරක් 5. 10ට සමාන වෙනවා. දැන් මේකේ නිර්වද්‍යතාවය හොයලා බලන්න යන්නේ අපි. හරිද වැරදිද කියලා හොයලා බලන්න යන්නේ. කොහොමද හරිද වැරදිද කියලා හොයලා බලන්නේ? x ලගේ 10යි නේද? x යගය අපි මොන පැත්තටද ආදේශ කරන්න වෙන්නේ? වම් පැත්තට. දකුණු පැත්තට ආදේශ කරන්න බීජීය සංකේතයක් නැහැ නේ මේකේ නේද? එහෙනම් වම් අත පැත්තට ආපෑ යොදමු. වම් අත පැත්තට යොදමු. වම් අත පැත්තේ තියෙන්නේ මොකද්ද? x බෙදීම 5. x කියන්නේ කීයද දැන් අපි ආදේශ කරන්නේ? 10. 10 බෙදීම 5 සමාන වෙනවා කීයටද? 2ට. 10 5න් බෙදුවාම 2යි. එනවා නේද දකුණු අත පැත්තේ උත්තරේ? ඔව්. ඔව්. ඒ කියන්නේ වම් අත පැත්ත ආපෑ සමාන වෙනවා දකුණු අත පැත්තට. එහෙනම් පිළිතුර සත්‍යයිද අසත්‍යයිද? සත්‍යයි. සත්‍යයි. යටින් ලියන්න ඕනි. එම නිසා පිළිතුර සත්‍ය වේ කියලා. තේරුණා නේද ගත්ත හැටි? යටින් ලියන්න ඕනි පිළිතුර සත්‍ය වේ කියලා. ඔකේ අහන්න මම ගන්න. ඔය ටික කරේ නෑ. ඇයි ඒ? තේරුනේ නෑ ඉස්සෙල්ලා කරන්න. ඉතින් මට මැසේජ් එකක්වත් දැම්මේ නැහැ. එහෙම අමාරු ගණන් දිනවනේ මට මැසේජ් එකක් හරි දාන්න. කියාදෙද්දී හදන්න කියලා. ඈ? සර් කියාදෙද්දී හදනවා කියලා ඉන්දියා. ආයි අමාරු ගණන් තිබුණා කාට වුණා. මට මැසේජ් එකක් හරි දාන්න නැත්නම් කෝල් එකක් හරි දීලා අහන්න. A බෙදීම 3 එකතු කිරීම 1 සමානයි 3. මේකත් අපි විසඳලා බලමු. දැන් පුළුවන්ද? මේ ඉතින් මේ જાතිය ගණන් අපි හැදුවේ නැද්ද එදා? හැදුවා. මට ඒක හදාගන්න බැරි වුණා. දැන් කියන්න මට. අමෙක් කියන්න මේක විසඳන්නේ කොහොමද කියලා. ආවද මුලින් ඉවත් කරන්න ඕනි? එක. ඔව් දෙපැත්තෙන් එක ගානේ අඩු කරන්න නේද වෙන්නේ? ඔව්. දෙන් එකක් අඩු වුණාම 2යි. එතකොට මේ බෙදීම 3 සමාන වෙනවා 2ට. මේ බෙදීම 3 ඉවත් කරන්න මොකද්ද දැන් අපි කරන්න ඕනි? ගුණ කරන්න. ඔව් ගුණ කරන්න වෙනවා 3න් දෙපැත්තම. එතකොට මේ 3ට මේ 3 කැපෙනවා. ඒ සමාන වෙනවා කීයටද? 6ට. දැන් නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරන්න තියෙන්නේ. චෙක් කරගන්න තියෙන්නේ දැන් අපි. චෙක් කරන්නේ කොහොමද? 6 බෙද ඒහි අගය 6 ආදේශය කරනවා. ඔව් ඒහි අගය මොන පැත්තටද ආදේශ කරන්න ඕනි? වම් අත පැත්තට වම් අත පැත්තට යොදමු. ආප හරි යොදමු බලන්න. ඒ බෙදීම 3 එකතු කිරීම 1. ඒ වෙනුවට 6. 6 බෙදීම 2 3 එකතු කිරීම 1. 6 3ෙන් බෙදුවාම කීයද පුතේ? 2යි. 2ට එකක් එකතු වුණාම කීයද? 3යි. දකුණු අත පැත්ත පිළිතුර ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් වම් අත පැත්ත සමාන වෙනව නේද දකුණු අත පැත්තට? ඔව්. සමානයි දකුණු අත පැත්ත. එහෙනම් පිළිතුර සත්‍යද නැද්ද? විසඳුම සත්‍ය වේද නොවේද? සත්‍යයි. සත්‍ය වේ. තුන්වෙනි ගාන. p බෙදීම 4
අඩු කිරීම 1 සමානයි 2ට. දැන් මෙයා විසඳමු අපි. මෙයාව විසඳමු. විසඳනකොට මුලින්ම ඉවත් කරගන්න වෙන්නේ කාවද මෙතන? එක ඔව් 1 දෙපැත්තටම එක ගාන එකතු කරන්න වෙනවා. දෙක එකතු කිරීම 1. එකෙන් එක අඩු වුණාම බිඳුවයි. p බෙදීම 4 සමාන වෙනවා දෙකට එකක් එකතු වුණාම 3ට. මේ බෙදීම 4 ඉවත් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ දෙපැත්තම? 4ෙන් ගුණ ගුණ කරන්න කරගන්න වෙනවා නේද? එතකොට මේ 4ට මේ 4 කැපෙනවා. එහෙනම් p වලගේ සමාන වෙනවා කීයටද? 12ට. p වලගේ කීයට සමාන වෙන්නේ? 12ට. දැන් අපි බලමු ආදේශ කරලා. p අගය වම් අත පැත්තට. ප්‍රකාශනය අපි ඉස්සලාම ලියාගමු. p බෙදීම 4 අඩු කිරීම 1. p වෙනුවට 12. 12 බෙදීම 4 අඩු කිරීම 1. 12 4ෙන් බෙදුවාම කීයද පුතේ? 3යි. 3ෙන් එකක් අඩු වුණාම 2යි. දකුණු අත පැත්තට සමාන වෙනවද නැද්ද? සමාන වෙනව නේද? එහෙනම් වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. එම නිසා විසඳුම සත්‍ය වේ. විසඳුම සත්‍ය වේ. ඊළඟට බලමු අපි හතරවෙනි කොටස. හතරවෙනි කොටස තියෙන්නේ පුතේ 2x බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 7ට. මෙයාගේ මුලින්ම අපි ඉවත් කරගන්න වෙන්නේ අඩු කිරීම 1. අඩු කිරීම 1 ඉවත් කරන්න නම් මොකක්ද අපි කරන්න ඕනි? දෙපැත්තටම එකතු කරන්න වෙනවා එක ගානේ. 7ට එකක් එකතු වුණාම 8යි. නම් 2x බෙදීම 5 සමාන වෙනවා 8ට. දැන් මේ බෙදීම ඉවත් කරන්නයි ඊළඟට ඕනේ වෙන්නේ. 5න් බෙදලා තියෙන්නේ. මේ බෙදීම 5 ඉවත් කරන්න දෙපැත්තම 5න් ගුණ කරගන්න. 8 වරක් 5 40යි. සමාන වෙනවා 2x වලට. මේ 5ට 5 කැපෙනවා. එතකොට මේ x වල දෙගුණය 40ට සමානයි නම් දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් x වලගේ ලැබෙනවා නේද 20යි කියලා පිළිතුර. දැන් අපිට පුළුවන් xc අගය වම් අත පැත්තට ආදේශ කරන්න. එතකොට ප්‍රකාශනය 2x බෙදීම 5 අඩු කිරීම 1. 2 ගුණ කිරීම 20 බෙදීම 5 අඩු කිරීම 1. 5ට 5 1යි 20ට 5 4යි. දෙවරක් 4 8යි. 8ෙන් එකක් අඩු වුණාම 7යි. එනවා නේද දකුණු අත පැත්තේ උත්තරේ? එහෙනම් විසඳුම නිවැරදිද නැද්ද? ඔව් විසඳුම නිවැරදි. එහෙනම් වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. පිළිතුර සත්‍ය වේ. විසඳුම සත්‍ය වේ. පස්වෙනි කොටස බලන්න. පස්වෙනි කොටස හොඳ ගානක්. 3 අඩු කිරීම 2y බෙදීම 5 සමානයි 1යි 5න් 4. මේ වගේ ගානක් හදනකොට පුතේ අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනි මේ මිශ්‍ර සංඛ්‍යා තියෙනවා නම් ඒගොල්ලන්ව විෂම භාග බවට පත් කරගන්න වෙනවා. විෂම භාග බවට පත් කරගන්න වෙනවා. එතකොට මෙතන 3 අඩු කිරීම 2y බෙදීම 5 සමානයි මෙයා විෂම භාගයක් බවට පත් කරගත්තොත් කොහොමද? කියන්නේ 5 1 5යි 5 දැන් මොකද කරන්නේ ඊළඟට? දැන් මොකද කරන්නේ? මේ අඩු කිරීම ප්‍රකාශනය අනිත් පැත්තට ගෙනිච්ච නම් එයාගේ ලකුණ ධන බවට පත් වෙනව නේද විජ්ජීය සංකේතයට අදාළව? ඔව්. එතකොට එකතු කිරීම 2y බෙදීම 5. මේ භාග දෙකේම හරයන් සමානද අසමානද? කතා කරන්න එපා ඔයාලා. සමාන සමානයි නම් ළමයන් එකතු කරන්න පුළුවන්ද බැරිද? සමාන පුළුවන් නේද? එහෙනම් මේ බෙදීම 5 ඉවත් කරන්න දෙපැත්තම මොකද්ද කරන්න ඕනේ අපිට? 5න් ගුණ කරගන්න. මේ 5ට 5 කැපෙනවා. 5 3 15. මේ එකතු කිරීම 9 තියෙන්නේ. 9ක් අයින් කරන්න එකතු කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් අයින් කරන්න දෙපැත්තෙම මොකද්ද කරන්න ඕනේ? 9 ගානේ අපිට අඩු කරගන්න වෙනවා නේද? 9ක් අඩු කරගන්න. 15 වෙන් 9ක් අඩු වුණාම 6යි නේ. සමාන වෙනවා 2y වලට. ඒතකොට දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් y වල අගය කීයයි කියලා ලැබෙනවද? 3යි කියලා
ලැබෙනවා. දැන් අපිට පුළුවන් පුතේ y අගය වම් අත පැත්තට ආදේශ කරන්න. 3 අඩු කිරීම 2y බෙදීම 5. 3 අඩු කිරීම 2 ගුණ කිරීම බෙදීම 5. දැන් 3 අඩු කිරීම 2 වරක් 3 6 6 බෙදීම 5. පොදු හරය මෙතන 3ට යටින් ඉන්නේ 1 නේද? හරය 1. දැන් මේ දෙන්නක පොදු හරය 5 ගත්තොත් 5ට 1 ඒවා 5යි. පස්සරක් 3 15යි. අඩු කිරීම. 5ට 5 ඒවා 1යි 1 වරක් 6 6යි. 15න් 6ක් අඩු වුණාම 9යි. 5න් 9යි. එනවා නේද දකුණු අත පැත්තේ උත්තරේ 5න් 9යි කියන්නේ 9ට 5 ඒවා 1යි 5න් 4. ඔයකයි 5න් 4 ලැබෙනවා. එහෙනම් වම් අත පැත්ත දකුණු අත පැත්තට සමානයි. විසඳුම සත්‍ය වේ. විසඳුම සත්‍ය වේ. කියන්නේ අවසාන එක 5යින් අඩු කිරීම 5යින් බෙදීම 16 අඩු කිරීම 2 සමානයි 2කින් 2ට. මොකද්ද කරන්න ඕනේ මේකෙන්? මේ අඩු කිරීම 2 අනිත් පැත්තට ගෙනියනවා. එතකොට 16න් 5යින් සමානයි ධන එකතු කිරීමක් බවට පත් වෙනවනේ. එතකොට 2 එකතු කිරීම 2කින් 1. භාගයට 2ක් එකතු වුණාම 2මාරයි. 2මාරයි. 16න් 5යි. දැන් මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරොත් 2 වරක් 2 4යි 4යි 1යි 5යි. 2කින් 5යි. 16යින් සමාන වෙනවා 16න් 5යින් සමාන වෙනවා 2කින් 5යි. දැන් මේ බෙදීම 16 ඉවත් කරන්න දෙපැත්තම මම 16න් ගුණ කරනවා. මෙතන කැපෙනවා කියලා පේනවනේ. එතන 5යින් සමානයි 2ට 2 ඒවා 1යි 16ට 2 ඒවා කීයද? 8යි. 8යි. 5ක් 8 40. දැන් දෙපැත්තම 5න් බෙදුවාම පිළිතුර ලැබෙනවා m වල 8යි කියලා. පිළිතුර ලැබෙනවා m වල 8යි කියලා. දැන් බලමු මෙයාගේ වම් අත පැත්තට ආදේශ කරලා බලන්න පුළුවන්. මේ විදිහටම. m අගය වම් අත පැත්තට. වම් අත පැත්ත ප්‍රකාශනයේ ලියමු. 5යින් බෙදීම 16 අඩු කිරීම 2. 5 ගුණ කිරීම 8 බෙදීම 16 අඩු කිරීම 2. 8ට 8 ඒවා 1යි 16ට 8 ඒවා 2යි. එතකොට 2කින් 5 අඩු කිරීම 2. දැන් මෙතන හරය 1. පොදු හරය අපි ගත්තොත් 2ටයි 1ටයි පොදුයි 2. 2ට 2 ඒවා 1යි 1 වරක් 5 5යි. 2ට 1 ඒවා 2යි 2 වරක් 2 4යි. 5න් 4ක් අඩු වුණාම 1යි. 2කින් 1යි. දැන් දකුණු අත පැත්තට සමානයි. මේ දකුණු අත පැත්ත 2කින් 1යි. දැන් දකුණු අත පැත්තට සමානයි නම් වම් අත පැත්ත දකුණු අත පැත්තට සමානයි. ලැබිලා තියෙන විසඳුම n වලගේ 8 පිළිතුර සත්‍ය වේ. හරි. දැන් අපි බලමු වරහන් අඩංගු සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන එක. ලියා ගන්න මාතෘකාවක් භාග අඩංගු සරල සමීකරණ එදා මම කියා දුන්නේ නැද්ද? අඥාතයේ සංගුණකයට භාගයක් වන සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම කියන එකක් කරා. මාතෘකාවයි කියන්නේ ප්‍රසත්ති කියන්නේ මාතෘකාව අඥාතයේ සංගුණකයට භාග සංඛ්‍යාවක් වන සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම. කියා දුන්නා නේද? ඔව්. ඔන්න යතින්ද වීඩියෝ එක බලන්න. මම වීඩියෝ එකේ link එක දාලා ඉතින් බලන්න. හරි. ඒ උනාට අර මේ විෂම භාග ඒවා ඇති වෙන එකක් දුන්නා. හරි. ඒවා ඉජාති ගානක් අපි හැදුවේ නෑ නේද? අද ලියා ගන්නකො මාතෘකාව මෙහෙම. අපි ඕනනම් මේ තව ගණන් ටිකක් හදමුද? මොකද කියන්නේ? හදමු. හදලා යන්නකො එහෙනම් ඊළඟ කොටසට. හරි. මේක බලන්න. විසඳන්න කියලා ලියන්න. ප්‍රශ්නේ ලියන්න විසඳන්න. තුනයි x බෙදීම 5 අඩු කිරීම
එක සමානයි අපි ගමු මේකට 1.5න් 2 වගේ. එකයි පහෙන් 2 වගේ. දැන් මේ වගේ ගානක් හදනකොට අපි මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? මේ තියෙන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න ඕනි නේද? හදන්න මේ ගාන. ගාන හදලා උත්තරේ දාන්න. උත්තරේ මැසේජ් එකක් දාන්න ගාන හදලා. සර් මට ආපහු ඒ ගාන හදන හැටි කියලා දෙනවද? මම කියලා දෙන්නම්. අනේ ඔව් සර්. ආපහු කියන්නම්කෝ ඒක හදන හැටි. හරි මම කියලා දෙන්නම්. හරි. මේ ගාන අපි එහෙනම් මම දැන් කියලා දෙනවා. බලන්න. ඊළඟට ඔයාලට මම දෙන්නම් තනියෙන් ගණන් ටිකක් හදන්න. මේ වගේ වෙලාවට පුතේ අපිට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා සමීකරණය විසඳන්න. මම දැන් අර අභ්‍යාස සාකච්ඡා කරනකොට හැදුවේ එක ක්‍රමයකට. මේ වගේ ගානක් හදනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි පුතේ මේ දීලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න ඕනේ. විෂම භාගයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට 5න් 3x අඩු කිරීම 1 සමානයි මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් බවට 5න් 7 5න් 7 5 වර 1 5යි 5යි 2යි එකතුනම 7යි. දැන් ඔයාලට පේනවා ඇති පුතේ මේ භාග දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ භාග දෙකේ හරයන් සමානයි. හරයන් සමානයි නේද? ඔව්. මේ දැන් මේ ගාන මෙතනින් පස්සේ මම ක්‍රම දෙකකට හදනවා. ඔන්න මම ක්‍රම දෙකකට හදනවා. මෙතෙන් දෙනකම් මේ ක්‍රමයට හදාගෙන ආවා. දැන් මෙතනින් පස්සේ මම මේ ගාන ක්‍රම දෙකකට යනවා. එක ක්‍රමයක් තමයි මේ හරය ඉවත් කරගන්නවා. මේ දෙන්නගෙම තියෙන හරය ඉවත් කරගන්නවා. හරය ඉවත් කරගන්න නම් මේ හරයෙන් ಗುಣ කරගන්න වෙනවා නේද අපිට? භාගයක් විදිහේ. ඒ හරය ඉවත් කරන්න ಗುಣ කරනවා. 5න් ಗುಣ කරනවා මේ පද සියල්ලම. කරන දේ ඔක්කොටම කරන්න එපා. දැන් 5 ගුණ කිරීම 5න් 3x අඩු කිරීම. 5 ගුණ කිරීම 1 මේ එකත් 5න් ගුණ කරනවා. සමානයි. 5 ගුණ කිරීම මේ භාගයක් 5න් ගුණ කරනවා. දැන් බලන්න මේ සමීකරණයේ පද තුනක් තියෙනවා. මේ තියෙන පද තුන. 5න් 3x එක පදයක් අනිත් පදේ 1 අනිත් පදේ 5න් 7. එතන මේ පද තුනම මම 5න් ගුණ කරා. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ 5ට මේ 5 කැපෙනවා. මේ 5ට මේ 5 කැපෙනවා. එතකොට දැන් ඉතිරි වෙන කට්ටිය ලියා ගන්නවා. 3x එකෙන් වුණාම 3x. අඩු කිරීම 5 වර 1 5 සමානයි 7 වර 1 7යි. දැන් මෙයා විසඳන්න අපිට ලේසිද නැද්ද? ලේසි. දැන් මෙතනින් එහාට පුළුවන් තනියෙන් හදන්න? පුළුවන්. ඔව්. දැන් මේ ගානම හදන්න තව ක්‍රමයක් මම කියලා දෙනවා. බලන්න. 5න් 3x අඩු කිරීම 1 සමානයි 5න් 7. දැන් මේ අඩු කිරීම එක මම අනිත් පැත්තට ගෙනියනවා. අඩු කිරීම එක අනිත් පැත්තට ගෙනිච්චම 5න් 3x මොකක් වෙනවද? එකතු කිරීම එකක් බවට පත් වෙනව නේද? ඔව්. හරි. දැන් මෙයාගේ පූර්ණ සංඛ්‍යාවේ හරය 1යි. පොදු හරයක් අපිට හදාගන්න පුළුවන් කීයද? 5. 5. 5ට 5 ඒවා 1යි 1 වරක් 7 7යි. එකතු කිරීම. 5ට 1 ඒවා 5යි 5 වරක් 1 5යි. එතකොට 5න් 3x සමාන වෙන්නේ 5න් 7 එකතු කිරීම 5ට නේද? 7යි 5යි 12යි. නේද? එතකොට 5න් 3x සමාන වෙනවා 5න් 12ට. දැන් මේ බෙදීම 5 නේද අපි ඉවත් කරගන්න වෙන්නේ. බෙදීම 5 ඉවත් කරන්න නම් අපිට දෙපැත්තම 5න් ගුණ කරගන්න වෙනවා. මේ 5ට මේ 5 කැපෙනවා, මේ 5ට මේ 5 කැපෙනවා. 3x සමානයි 12ට. දැන් මේ 3 ඉවත් කරන්න මොකද්ද අපි කරන්න ඕන? 3ෙන් බෙදනවා. හරි. ඒතකොට 3x සමානයි 12ට දෙපැත්තම 3ෙන් බෙදුවහම x ලාගේ ලැබෙනවා 4යි කියලා. මේකත් අපි විසඳලා බලමු. මේ අඩු කිරීම 5 අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. දැන් මම අර දෙපැත්තටම එකතු කරන්න යන්නේ අනිත් පැත්තට මම ගෙනියනවා. 7 එකතු කිරීම 5 බවට පත් වෙනවා. 7ට 5ක් එකතු වුනහම 12 සමාන වෙනවා 3x වලට. දෙපැත්තම 3ෙන් බෙදුවහම x ලාගේ ලැබෙනවා 4යි කියලා. පිළිතුරේ වෙනසක් වෙනවද පුතේ?
නැහැ. ක්‍රමේද ලේසි ඔයාලට? කළු පාටින් ලියලා තියෙන්නේ. මේකද? කළු පාටිලි. කළු නෑ කළු පාටිලි. පාටින් ලියලා තියෙන්නේ. මේක. හැබැයි මේකේ ඔයා හොඳට මතක තියාගන්න මේ දෙපැත්තම භාග තිබුණොත් තමයි මේ වැඩේ කරන්න යන්නේ. තේරුණාද? සර් මේ හරයන් සමාන වුනේ නැතොත් ආන්න හරි. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි හරියන් සමාන වුණොත් අන්න හරි. හොඳ ප්‍රශ්නයක් ඒක. හිතන්න මෙතන දෙක තියෙනවා, මෙතන තුන තියෙනවා. මෙතන හරේ දෙක, මෙතන හරේ තුන. සමාන කරන්න යන්න ඕනේ. 2ටයි 3ටයි පොදු හරය කීයද ගන්න පුළුවන්? 6 6. ඉතින් 6 ගුණ කරගන්න බැරිද පද ඔක්කොම ටික? පුළුවන්. අපි ඒ જાතිය ගානු හදලා බලමු. හරි. මේ ගාන හදාගන්න මේ ක්‍රම දෙකටම හදාගන්න. සර් පොදු හරයක් ගත්තී ඒ කියන්නේ දෙකේම පොදු හරයෙන් වල පුංචිම එක නේද ගන්න ඕනේ? ඔව් කුඩා පොදු ගුණාකාරය යාට කියන්නේ. කුඩා පොදු ගුණාකාරය. යාට ගුණ කරගන්න ඕනේ. හරි. හදන්න. ඉවරයි. දැන් සාමාන්‍යයෙන් දැන් මම මේ ගාන ලස්සනට හැදුවා නම් මෙහෙමයි මම ওই ගාන හදන්නේ. 3යි අඩු කිරීම 1 සමානයි 1යි 5න් 2. මේ මෙතන බැලන්ස් වෙන විදිහට හදන්න ඕනේ නේද? 5න් 3 අඩු කිරීම 1 සමානයි 5න් 7. එතනින් තමයි කොටස් දෙකට බෙදෙන්නේ. දැන් මේක මම බෙදනවා කොටස් දෙකට. කොහොමද ඒක ලස්සනද? සර් මම ලේසි ක්‍රමයට හදාගත්තා. දෙකම ලිව්වම පැටලෙනවා. දෙකම ලියුවම පැටලෙනවා නේ. අපි දානක් හදලා බලමු නේ. තව. සර් කළු පාට එක පොඩ්ඩක් තියන්නකෝ සර්. මං ගානක් දාන්නද අතන උඩ? උඩ ගානක් දාන්නද? සර්. මකන්නද? කළු පාට එක තියන්නකෝ. මේ ගාන හදන්න. හරි. ඔන්න ගාන. හදන්න මේ ගාන. කැමති ක්‍රමයකට හදන්න. Tamanට ලේසි Tamanට තේරිච්ච ක්‍රමයකට ගාන හදන්න.
ඉවරයි සර්. ඉවරයි sir. ඇහෙනවද මාව? දැන් ඔව් ඇහෙනවා. සර්. මේ එකපාරට කට් වුණානේ. හරි. මේ ගාන 40 ඉවර. 40 ඉවරයි දැන් කට්ටියම නේ. ඔව් සර්. එකපාරට මාව කට් වුණා ඔයා මීටින් එකේ. හරි. මේකේ මුලින්ම අපි මොකද්ද කරේ ඔයගොල්ලෝ? මම කතා කරන්නකො දැන් ඉක්මනට වෙන්නේ. අඩු කිරීම කලේ ඉවත් කරගන්නේ. නැත්තම් මොකද්ද කරන්නේ? මේ 3න් 2x එකතු කිරීම එක මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්නවද? මොකද්ද කරන්නේ ඉක්මනට කියන්නේ? දීලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න. පත් කරගන්න. 3 වරක් 2 6යි 6යි 1යි 7යි 3න් 7යි. දැන් මොකක්ද ඊළඟට කරේ? පද සියල්ලම කීයෙන්ද ගුණ කරගත්තේ මේ හරය ඉවත් කරගන්න? 3න් 3න්. හරි 3න් 2x එකතු කිරීම 3 ගුණ කිරීම 1 සමානයි 3 ගුණ කිරීම 3න් 7. බය නැතුව මෙතන පද තුනක් තියෙනවා 3ම ගුණ කරගන්නවා 3න්. වැරදි නෑ. හරි. කැපෙනවා මේ 3ට මේ 3. එතකොට 2x එකතු කිරීම 3 වරක් 1 3 සමාන වෙනවා මේ 3ට මේ 3 කැපෙනවා 7යි. දැන් මොකද කරන්නේ මේ එකතු කිරීම 3 ඉවත් කරන්න? අඩු කර ඔව් දෙක 3 ගානේ අඩු කරනවා. එතකොට 2x සමාන වෙනවා 4ට. 4ට. දැන් මොකද කරන්නේ? බෙදනවා 2න්. ඔව් දෙපැත්තම 2ෙන් බෙදනවා. x වර්ගයේ කීයද එන්නේ එතකොට? 2යි. එකයි. නේද? තේරුණාද ගත්ත හැටි? ඔව් සර්. මේ ගාන හදලා බලමු. දැන් හරයන් අසමාන වෙනවා එකක්. 3න් 2x එකතු කිරීම 2 සමානයි 5යි 2න් 1. නැත්නම් 5යි 4න් දෙකෙන් එක දාන්න. නෑ 7න් 2 දාමු. දැන් හරි. දැන් හදන්න ඕනේ. එතන 7න් 1 කරලා හදන්න. 7න් 1. 1 දාලා හදන්න. හරි. දැන් හරි. උතනින් හරියට පූර්ණ සංඛ්‍යාත්මක අංගයක් හොයාගන්න ලැබෙයි. මුලින්ම ඔය දින මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරන්න ඉස්සෙල්ලා මේ පියවර ඩීල් කරන්න.
හදන්න ඔය ගාන. ඇහෙනව නේද හැමෝටම මාව? ඔව් සර්. හදන්න. අදලි වෙච්ච ගමන් හරි කියලා දාන්න මැසේජ් එක. මේක උත්තරේ දාන්න ඕනේ නැහැ නේද? මම උත්තරේ දාන්නද මොකද කියන්නේ? පොදු හරය කීයද ගත්තේ යාලා? දෙන්නට පොදු හරය. 21 21න් ගුණ කරලා ගන්න. හරි. සර් ඔව්. එතකොට ඔක්කොම සංඛ්‍යා අර විදියට 21 ගුණ කරන්න ඕනේ. ඔව් ඔක්කොම සියලු පද ටික 21න් ගුණ කරන්න. එතකොට මේ 3ක් ඉවත් වෙනවා මේ 7ක් ඉවත් වෙනවා. නවිදු නැද්ද? නවිදු දැන් මෙතෙන් තමයි මම කියන්නේ. දැන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා. අද. මොකද? පොන්නේ. පොඩි දෙකකින් නෙමෙයි. ඈ? ඔව්. ये आदत तो है जरी कड़न डालने ඉවරද? ඉවරද? මම ගාන හදනවා. සර්. හරි. මෙයාගේ 3න් 2x එකතු කිරීම 2 සමානයි විෂම භාගයාගේ කීයද පුතේ 7න්? 35 පහද 36ද? 36 36. එතකොට පද සියල්ලම දැන් ගුණ කරන්න වෙන්නේ 21න් නේද? 21 ගුණ කිරීම 2 සමානයි 21 ගුණ කිරීම 7න් 36. ඇයි 4ක් 5 35යි 35යි එකයි ගුණා 36යි. දැන් මෙතන කැපෙනවා 3ට 3 එකයි 21ට 3 ඒවා 7යි. 7ට 7 එකයි 21ට 3 21ට 7 ඒවා 3යි. හරි. මෙතන ඉතිරි වෙන්නේ 2x 7න් ගුණ 14x එකතු කිරීම. මෙතන 21 දෙකෙන් ගුණම 42 සමාන වෙනවා 36 ඒවා 3ක් කීයද? 108යි නේද? ඔව්. ඔව්. දැන් මේ 42 ඉවත් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? එකතු කිරීම 42ක් ඉවත් කරන්න දෙපැත්තෙන්ම 42 බැගින් අඩු කරගන්න වෙනවා. අඩු කරනවා. ඔව් 108 නුත් 42ක් අඩු කරනවා. 8න් 2 අඩු වුණාම 6යි 10න් 66යි. 66යි. ඒතකොට 14යි සමාන වෙනවා 66ට. දැන් දෙපැත්තම
14න් බෙදුවහම කීයද එන්නේ උත්තරේ? 14න් 14 කැපෙනවා x සමානයි කීයද? භාගයක් දාවේ 7යි 33යි. 7න් 33යි. 7න් 33යි කියන්නේ මේ විෂම භාගයක්. විෂම භාගයක් විදිහට පිළිතුරක් තියන්න බෑ. එහෙනම් අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න මේ වෙනවා. 7න් 33 එන්නේ කොහොමද? ඇයි 14ට දෙකේව 7යි 66ට දෙකේව 33යි නේද? එහෙම බෙදුව හැකිද? ඉතින් ඒක කපලානේ මං තියෙන්නේ. හරයයි ළමයේ පොදු සාධකයකින් කපලා නේද තියෙන්නේ? ඒක 14න්ම බෙදන්න ඕනේ නැද්ද? දැන් ඔයාලට පුළුවන් මෙහෙම. 4යි 7න් 5 ඔව්. 14යි 66 කියලා ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට 66ට 14 ඒවා කීයක් තියෙනවද බලන්න. කීයක් තියෙනවද? 4යි 56යි නේද? ඔව්. 10යි. එතකොට කීයද එන්නේ? 4යි 14න් 10යි. ඉතින් 10යි 14යි කැපෙන්නේ නැද්ද? දෙකෙන් කැපෙනව නේද? 10ට දෙකේව 5යි 14ට දෙකේව 7යි. එහෙනම් 4යි 7න් 5. පැහැදිලිද ගත්ත හැටි? ඔව් සර්. හදාගන්න පුළුවන් දැන් මේ ආකාරයේ ගාණක් ආවොත් ආයි පාරක් මේ ගාණම හදන්නේ. ඊට පස්සේ අභ්‍යාසයේ තියෙන ගණනුත් හදලා බලන්න. දැන් අපි යමු අරහන් අඩංගු සරල සමීකරණයක් ගොඩනැගීම සහ විසඳීම කොටසට. ලියාගන්න මාතෘකාව වරහන් අඩංගු සරල සමීකරණ ගොඩනැගීම හා වරහන් අඩංගු සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම. මේ බලන්න. මේ පාර්සලයක් තියෙනවා මාගාව. කැහි පාර්සලයක් තියෙනවා. මේකේ තියෙනවා අඹ ගෙඩි තියෙනවා. ඊට පස්සේ ඇපල් ගෙඩි තියෙනවා. දැන් මේ අඹ ගෙඩියක මිල රුපියල් x. එතකොට මේ ගෙඩියත් x. මෙයා රුපියල් 40යි. මෙයා රුපියල් 40යි. මෙයාත් 40යි. ඔය තියෙන්නේ පාර්සලයක තියෙන පළතුරු. මෙතන එක පාර්සලයක අඹ ගෙඩි දෙකක් තියෙනවා, ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ පාර්සලයේ මුළු වටිනාකම කොච්චරක්ද පුතේ? වීගිය ප්‍රකාශනයකින් 80 ධන 2x අන්න හරි 2x එකතු කිරීම 80. මේ පාර්සලයේ වටිනාකම කීයද? 2x එකතු කිරීම 80. ඉතින් මම දානයක් දෙන්න තමයි මේ පාර්සල් හදන්නේ. පූජා කරන්න තමයි මේ පාර්සල් සකස් කරන්නේ. මම මේ ආකාරයට පාර්සල් 5ක් සකස් කරගන්නවා. පාර්සල් කීයක් සකස් කරගන්නවද? 5ක්. පාර්සල් 5ක් සකස් කරගන්නවා. එතකොට ඒ පාර්සල් පහේ වටිනාකම රුපියල් 500ක් වෙනවා නම් මේ පාර්සල් පහේ වටිනාකම කීයයි කියනවාද? රුපියල් 500ක් කියලා කියන්නේ. පාර්සල් පහේ වටිනාකම රුපියල් 500ක් කියලා තමයි කියන්නේ. එහෙනම් මේ මුදල මේ තියෙන එක පාර්සලයක වටිනාකම. එක පාර්සලයක වටිනාකම දීලා ඒ වගේ පහක වටිනාකම හොයන්න මොකද්ද කරන්න ඕනේ? පහෙන් ගුණ කරනවා. ඔව් පහෙන් ගුණ කරනවා. එතකොට පුතේ මෙන්න මෙතන ප්‍රකාශනයක් තියෙන නිසා අපි මේ ප්‍රකාශනයම නේද පහෙන් ගුණ කරගන්න ඕනේ. ඔව්. ඔව් ප්‍රකාශනයක් පහෙන් ගුණ කරනකොට ඔව් මතක තියාගන්න ඒ ප්‍රකාශනය සංඛ්‍යාවකින් ගුණ කරද්දී ප්‍රකාශනයට වරහණක් දැමිය යුතුයමයි. ප්‍රකාශනය ලියවිය යුතු වන්නේ වරහණක් තුල. ප්‍රකාශනය ලිවිය යුතු වන්නේ වරහණක් තුල. සමාන වෙනවා 500කට.
පැහැදිලිද මේ වරහන් අඩංගු සමීකරණය ගොඩනගපු ආකාරය? ඔව් සර්. හරි. දැන් මේ සමීකරණය විසඳන කොටත් පුතේ ක්‍රම දෙකකට අපිට මේක විසඳන්න පුළුවන්. ක්‍රම දෙකකට විසඳන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අපි බලනවා ඉස්සෙල්ලා මේ වරහණෙන් එළියේ ඉන්න සංඛ්‍යාව අනිත් පැත්තේ ඉන්න සංඛ්‍යාව මේ දෙන්නම මේ සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන් කියලා. නැත්නම් වරහණෙන් අනිත් පැත්තේ ඉන්න සංඛ්‍යාව මේ සමාන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන සංඛ්‍යාව මේ වරහණ තුලට වරහණින් පිටත තියෙන සංඛ්‍යාවෙන් හරියටම බෙදන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එතකොට මේ 505න් හරියටම බෙදෙනවද නැද්ද? බෙදෙනවා. බෙදෙනවා. එහෙම බෙදෙනවා නම් අපි කරන්න ඕනි මේ දෙපැත්තම ඒ සංඛ්‍යාවෙන් බෙදා ගන්න ඕනි. මේ මම ක්‍රම දෙකක් කියලා දෙනවා ඔයාලට මේ ගාන හදන්න. Tamanට ලේසි ක්‍රමයට Taman ගණන් හදන්න. දැන් මට පුළුවන් මේ ගාන මම ක්‍රම දෙක මේ දෙපැත්තට ගන්නවා. දෙපැත්තම මෙතන 5 වාරයක් 2x එකතු කිරීම 80 සමානයි 500. මේ දෙපැත්තම මම 5න් බෙදනවා. 5න් බෙදනවා. එතන මේ 5ට 5ව 1යි කැපෙනවා. 2x එකතු කිරීම 80 සමාන වෙනවා 100ට. 5ට 5ව 1යි 500ට 5ව 100යි. දැන් අපිට පේනවා මේ බීජීය ප්‍රකාශනය තමයි 100ට සමාන වෙලා තියෙන්නේ. 2x එකතු කිරීම 80 සමාන වෙනවා 100ට. එහෙනම් එකතු කිරීම 80 ඉවත් කරන්න මොකද්ද කරන්න ඕනි අපි? දෙපැත්තෙන්ම 80 ගානේ අඩු කරගන්න වෙනවා. 100න් 80ක් අඩු වුණාම 20යි. එහෙනම් x වල දෙගුණය තමයි පුතේ අපිට 20ට සමාන වෙන්නේ. දැන් දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් x වල අගය ලැබෙනවා 10යි කියලා. තේරුණාද ගත්ත හැටි? ඔය තියෙන්නේ එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මේ ගානම 5 වාරයක් 2x එකතු කිරීම 80 සමානයි 500ට. මොකද්ද කරන්න පුළුවන් අපිට? මේ වරහන් ඉවත් කරන්න පුළුවන්. අපි බීජීය ප්‍රකාශන වල වරහන් ඉවත් කිරීම ඉගෙන ගත්තා. බීජීය ප්‍රකාශනයේ සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ එළියේ තියෙන පදයෙන් වරහන් ඇතුලේ තියෙන සියලුම පද ටික ගුණ කරගන්න පුළුවන්. මේ 5න් මේ 2x ගුණ කරගන්න පුළුවන්. මේ 80ත් ගුණ කරගන්න පුළුවන්. මේ 5 2x වලින් ගුණ වුණාම කීයයිxද පුතේ? 10යි. 10යි. මේ 5 80ෙන් ගුණ වුණාම කීයද? 400යි. සමාන වෙනවා 500ට. දැන් මේ එකතු කිරීම 400 ඉවත් කරන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? 400ක් අඩු කරනවා දෙපැත්තෙන්ම 400 බැගින් අඩු කරගන්න පුළුවන්. එතකොට 400න් 400 අඩු වුණාම බිඳුවයි 10යි x සමාන වෙනවා 500න් 400 අඩු වුණාම 100ට. දැන් දෙපැත්තම මේ x 10න් ගුණ වෙලා තියෙන්නේ ඒ ගුණිතය ඉවත් කරන්න මොකද්ද අපිට කරන්න පුළුවන්? බෙදනවා. ගන්න පුළුවන්. දැන් මේ 10ට මේ 10 කැපෙනවා x වල අගය කීයට සමාන වෙන්නේ 100 10න් බෙදුවාම 10යි. 10ට. මේ ගාන හදන්න පුළුවන් ආකාර දෙක. ඔව්. ක්‍රම දෙකම ලේසි නේද? ලේසි. ඔව්. දැන් වරහන් අඩංගු සරල සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියලා පැහැදිලිද? ඔව්. ඔව්. හරි. අපි ගාන මේ ගානව මම දෙන්නම්. හරි? ලියාගන්න මේ ගාන. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්නවා. රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් අඩංගු වන පරිදි ඇපල් ගෙඩි දෙකක් අඩංගු වන පරිදි x බැගින් වූ
රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් අඩංගු වන පරිදි පාර්සල් 5ක් apple bed සකස් කළ විට පාර්සල් 5ක් සකස් කළ විට ඒවායේ මුළු වටිනාකම සර් මුලින් නම් කියන්නකෝ ඇහුන්නේ හරි මම කියවන්නම් ඉස්සලා ලියාගන්න. ඒවායේ මුළු වටිනාකම රුපියල් 500ක් විය. රුපියල් 500ක් විය. රුපියල් 500ක් විය. රෝමිලකම් අංක 1 සරල සමීකරණයක් sir අපෝ එක මම ආයි කියවන්නම් ගාන ලියා ගන්නකො මේ ටික ඉඩ තියාගෙන ලියා ගන්න. සරල සමීකරණයක් ගොඩනගන්න. සර් පළවෙනි අනු රෝමිලකම් අංක 2 පොඩ්ඩක් ඉන්න සර්. සර් රෝමිලක්කන් එක මොකද්ද? සරල සමීකරණයක් ගොඩනගන්න. කියන්න සර්. එය විසඳා අඹ ගෙඩියක මිල සොයන්න. අඹ ගෙඩියක මිල සොයන්න. හරිද? නෑ සර්. හරි සර්. හරි. දැන් ආයෙත් මේ ලියා ගන්න බැරි වෙච්ච දරුවා ලියා ගන්න මේ ගාන හදා ගන්න දැන්. මේ ගාන හදා ගන්න. ලියපු දරුවා. ලියා ගන්න බැරි වෙච්ච කී දෙනෙක් ඉන්නවද? ඒකට ලියා ගන්න. හරි ඒකට ලියා ගන්න. රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් රුපියල් x බැගින් වූ අඹ ගෙඩි දෙකක් හා රුපියල් 40 බැගින් වූ ඇපල් ගෙඩි දෙකක් අඩංගු වන පරිදි පාර්සල් 5ක් සකස් කළ විට ඒවායේ මුළු වටිනාකම රුපියල් 500ක් විය. රුපියල් 500ක් විය. රුපියල් 500ක් විය. දැන් මේකේ ඕනනම් අපිට වගන්ති ලියලා හදන්නත් පුළුවන්. එතකොට මෙතන පළවෙනි ගාන හදනකොට සරල සමීකරණයක් ගොඩනගන්න කියලා කිව්වේ. එතකොට මෙයාගේ අපිට මුලින් පුළුවන් පාර්සලයක වටිනාකම හොයන්න. රුපියල් x ගානේ ඇඹ ගෙඩි 2x. රුපියල් 40 ගානේ ඇපල් ගෙඩි 2යි 80යි. එහෙනම් 2x 80. එකතු කිරීම 80. දැන් පාර්සල් 5ක වටිනාකම හොයන්න මේ ප්‍රකාශනය 5න් ගුණ කරන්න වෙනවා. 5 වාරයක් 2x එකතු කිරීම 80. දීලා තියෙනවා රුපියල් 500යි. එහෙනම් සමීකරණය වෙන්නේ 5 වාරයක් 2x එකතු කිරීම 80 සමාන